ටෙක් ෆුඩ් වලින් අපි ආහාර තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අපි මේ නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වලට ගැළපෙන විදිහේ ආහාර ඇසුරුමක් අපි කොහොමද තෝරගන්නේ කියන එක. අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ ආහාර ඇසුරුම් ගැන කතා කරනකොට මේ ආහාර ඇසුරුම් සඳහා භාවිතා කරන මැටීරියල්ස් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ප්ලාස්ටික් මැටීරියල්. ඊළඟ එක ග්ලාස් මැටීරියල්. ඊට පස්සේ මෙටල්, පේපර්ස් මෙන්න මේ වගේ මැටීරියල්ස් අපි ආහාර ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරනවා. අපි නිෂ්පාදනය කරන ආහාරයේ ස්වභාවය අනුව, ඒ වගේම මේ ආහාර ද්‍රව්‍ය කොයිතරම් කාලයක් කල් තියා ගන්නවද කියන කාරණය මත මෙන්න මේ යොදා ගන්න මැටීරියල්ස් වෙනස් වෙනවා. මේ මැටීරියල්ස් අතරින් ගොඩක්ම අපි ආහාර ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ ප්ලාස්ටික් මැටීරියල්. ඒ කියන්නේ ආහාර ඇසුරුම් කිරීම ගැන කතා කරනකොට මේ ආහාර ඇසුරුම් කිරීම සඳහා වැඩි වශයෙන්ම ලෝකේ භාවිතා කරන මැටීරියල් වර්ගයක් තමයි මේ ප්ලාස්ටික් මැටීරියල් කියන්නේ. එතකොට අපි මේ එක එක මැටීරියල්ස් ගැන කතා කරොත් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ එක එක මැටීරියල්ස් ගැන වෙන වෙනම කතා කරනකොට. ඒ නිසා අපි අද කතා කරමු කොහොමද මේ ප්ලාස්ටික් මැටීරියල් එකක් අපේ ආහාර ඇසුරුම් කිරීම සඳහා හරියට තෝරගන්නේ කියන එක. මේ ප්ලාස්ටික් බෑග් ආහාර ඇසුරුම් විදිහට භාවිතා කරනකොට ගොඩක් දෙනෙක්ට එන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්ලාස්ටික් ඇසුරුම් ගත්තම මේක හරියට සීල් වෙන්නේ නැහැ. මේක හරියට සීල් වෙන්නේ නැහැ. ඒක එක ගැටලුවක්. ඒ වගේම තව දෙයක් තමයි මේ ප්ලාස්ටික් බෑග් එක අපි ආහාර ඇසුරුම් කරාට පස්සේ ටික කාලයක් යනකොට මේක රැන්සිඩිටි වෙනවා. රැන්සිඩිටි වෙනවා. ඒ කියන්නේ අපි මුඩු වෙනවා කියලා සාමාන්‍ය භාවිතයේදී කියනවා. ඒ වගේම තව කාරණයක් තමයි මේ ප්ලාස්ටික් බෑග් වල ආහාර ඇසුරුම් කරලා ටික කාලයක් යනකොට මෝල්ඩ් ග්‍රෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා පුස් හැදෙනවා කියලා. මේ විදිහට ගත්තම මේ ප්ලාස්ටික් බෑග් භාවිතා කරනකොට ඇති වෙන තව විවිධ ගැටලු තියෙනවා. ඒ වගේම මේ ආහාර ද්‍රව්‍ය ටික කාලයක් යනකොට පෙඟෙනවා. මෙන්න මේ වගේ විවිධ ගැටලු තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි අපි අපේ මේ ආහාරයට ගැළපෙන විදිහේ ආහාර ඇසුරුමක් නෙවෙයි අපි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. දැන් ඇත්තටම ප්ලාස්ටික් මැටීරියල්ස් ගත්තම ගොඩක් වෙලාවට අපි ආහාර ඇසුරුම් කිරීම සඳහා ගොඩක් වෙලාවට භාවිතා කරනවා පොලිඑතලීන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පොලිතීන් කියලා කියන්නේ. එතකොට මේ ආහාර ඇසුරුම් කිරීම සඳහා මේ පොලිඑතලීන් භාවිතා කරාම කොහොමද මේ විදිහේ ප්‍රශ්න ඇති වෙන්නේ? එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ සඳහා පොලිප්‍රොපලීන් වර්ගයේ ප්ලාස්ටික් මැටීරියල් එකක් භාවිතා කරා නම් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ පොලිප්‍රොපලීන් කියන්නේ මේ පොලිඑතලීන් වගේම එක ප්ලාස්ටික් මැටීරියල් එකක් විතරයි. මේ පොලිප්‍රොපලීන් මැටීරියල් එක භාවිතා කරපු පමණින්ම මේ ගැටලු විසඳ ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට අපි බලමු කොහොමද මේ ආහාර ඇසුරුම් කිරීම සඳහා නිවැරදි විදිහට අපි ප්ලාස්ටික් මැටීරියල් එකක් තෝරගන්නේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕනේ ඇයි අපි මේ විදිහට ප්ලාස්ටික් මැටීරියල් එකක් භාවිතා කරන්නේ කියලා. මේ ප්ලාස්ටික් මැටීරියල් ගත්තම මේ ප්ලාස්ටික් මැටීරියල් එකක් අපි භාවිතා කරන්නේ මම මේකදී අද කතා කරන්නේ ප්‍රොටෙක්ෂන් කියන ෆන්ක්ෂන් එක ගැන. මේ ප්‍රොටෙක්ෂන් කියන ෆන්ක්ෂන් එක ගැන තමයි මම අද කතා කරන්නේ. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය විවිධ සාධක වලින් ආරක්ෂා කරගන්න කොහොමද මේ පැකේජින් මැටීරියල් එක වැදගත් වෙන්නේ කියන එක. අපි මේ විදිහට සාමාන්‍යයෙන් පැකේජින් එකක් ගත්තොත් අපි හිතමු මේක ඇතුලේ මේ තියෙන ආහාර ද්‍රව්‍ය. මේ ආහාර ද්‍රව්‍ය බාහිර සාධක වලින් ආරක්ෂා කර ගැනීම සිදු කරන්න ඕනේ. ප්ලාස්ටික් පැකේජින් මැටීරියල් එකක් ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන්න හේතුව තමයි මම කිව්වා ප්‍රොටෙක්ෂන් එක. මේක ඇතුළට මේකේ හොඳ එයා බැරිය ප්‍රොපර්ටි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාතයෙන් මේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි මේකේ හොඳ වෝටර් වේපර් බැරියර් ප්‍රොපර්ටි එකක් තියෙන්න ඕනේ. හොඳ වෝටර් වේපර් බැරියර් ප්‍රොපර්ටි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තෙතමනයෙන් ජලයෙන් මේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීම, ජල වාෂ්ප වලින් මේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් මේ ආහාර ද්‍රව්‍ය අර මම කියපු විදිහේ ගැටලු ඇති වෙන්න. ඒ කියන්නේ මේකේ
විවිධ සුද්‍රජීවීන් වර්ධනය වෙන්න ප්‍රධාන වශයෙන් මේක බලපානවා. ඒ වගේම තව දෙයක් තමයි බාහිර පරිසරයෙන් මේ ආහාර ද්‍රව්‍යයට යම්කිසි දේවල් ඇතුල් වෙන්න නැති වෙන ප්‍රොටෙක්ෂන් එක තියෙනවා වගේම මේ ආහාර ද්‍රව්‍ය ඇතුලේ තියෙන ද්‍රව්‍ය එළියට නැති වෙන්නත් හොඳ ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ක්‍රියාවලිය හරි විදිහට සිදු වෙන්නේ නැහැ. අපි බලමු මේ ප්ලාස්ටික් මැටීරියල් වර්ග මොනවද මේවා කොහොමද ආහාර ඇසුරුම් කිරීමේදී අපිට වැදගත් වෙන්නේ කියලා. මේ ප්ලාස්ටික් මැටීරියල් ගත්තම මේ වගේ තියෙන කෙමිකල් ස්ට්‍රක්චර් එක අනුව ප්‍රධාන වශයෙන් අපි මේවා බෙදනවා හෝමොපොලිමර්ස් හෙටරොපොලිමර්ස් කියලා. මේ ප්ලාස්ටික් වර්ග ගත්තම ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් වර්ග කීපයක් තියෙනවා. මම කිව්වා මේ වගේ කෙමිකල් ස්ට්‍රක්චර් එක අනුව තමයි මේවා වෙනස් වෙන්නේ කියලා. පොලියෝලෙෆින් කියන්නේ එක ප්ලාස්ටික් මැටීරියල් වර්ගයක්. මේ යටතේ තියෙනවා ප්‍රධාන ප්ලාස්ටික් මැටීරියල් වර්ග දෙකක්. මේ වර්ග දෙක ඔයාලා ගොඩක් හොඳට දන්න ඇති. එකක් තමයි පොලිඑතලීන්. මේක අපි ගොඩක් දන්න භාවිතා කරන මැටීරියල් එක. ඊළඟ එක තමයි පොලිප්‍රොපලීන්. මේක යටතේ තියෙන තවත් මැටීරියල් එකක් තමයි පොලිප්‍රොපලීන් කියන්නේ. මේ පොලිඑතලීන් ගත්තත් මේ වගේ තියෙන ඩෙන්සිටි එක අනුව, ඒ කියන්නේ මේ වගේ තියෙන ඝනත්වය අනුව පොලිඑතලීන් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි high density polyethylene. තව එකක් තමයි low density polyethylene. තව එකක් තමයි liner low density polyethylene. මේ වගේ තියෙන ඝනත්වය අනුව මෙන්න මේ විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මීටත් වඩා තව අපිට බෙදන්න පුළුවන් medium density polyethylene, very low density polyethylene, ඒ වගේම තව එකක් තමයි ultra high molecular weight polyethylene. මෙන්න මේ විදිහට පොලිඑතලීන් වර්ග ගත්තත් පොලිඑතලීන් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ඔයා ආහාර ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරනවා වෙන්න පුළුවන් මේ low density polyethylene වර්ගය. මේ polyethylene වල තියෙන වැදගත්කමක් තමයි මේකේ හොඳ sealing ability එකක් තියෙනවා. ඒ කියන්නේ packaging material එකක්. ඒ කියන්නේ packaging එකක් හොඳට seal කරගන්න මෙන්න මේ මැටීරියල් එක වැදගත් වෙනවා. ඒ වගේම මේක ඔක්සිජන් බැරියර් ප්‍රොපර්ටි එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ වාතයෙන් මේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ටිකක් අඩුයි මේකේ. ඒ වගේම මේකේ සාමාන්‍ය ප්‍රමාණයට water vapor barrier property එක තියෙනවා. ඒ කියන්නේ ජලයෙන් ආහාර ද්‍රව්‍ය ජල වාෂ්ප වලින් වගේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමේ සාමාන්‍ය හැකියාවක් මේකට තියෙනවා. ඊළඟට මේ පොලිප්‍රොපලීන් වර්ග ගත්තම මේ වගේ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි oriented polypropylene. ඊළඟ එක biaxially oriented polypropylene. ඒ වගේම තව එකක් තමයි CPP. ඒ කියන්නේ cast polypropylene. එතකොට මේ polypropylene වර්ග ගත්තම මේක අපිට සාමාන්‍යයෙන් විදිහට මැටීරියල් එකක් විදිහට භාවිතා කරන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ මැටීරියල් එක තව ටිකක් improve කරලා මේ ආහාර ඇසුරුම් සඳහා අපි භාවිතා කරනවා. මේ විදිහට මේ මැටීරියල් එක improve කරාම මේකේ හොඳ barrier properties අපිට ලබා ගන්න පුළුවන්. මේකෙත් oxygen barrier property එක ගොඩක් අඩුයි. ඒත් මේක හොඳ water vapor barrier property එකක් තියෙනවා. ඊළඟ මැටීරියල් වර්ගය තමයි polyester. මේකෙත් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි polyethylene terephthalate. අපි මේක හොඳට දන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට carbonated beverage වර්ග ඇසුරුම් කිරීම සඳහා මේකෙන් මේ මැටීරියල් එක භාවිතා කරලා නිෂ්පාදනය කරපු බෝතල් වර්ග භාවිතා කරනවා. තව එකක් තමයි polycarbonate. ඒ වගේම තව මැටීරියල් එකක් තමයි polyethylene
නැප්තලේට් කියන්නේ. මම මේ දේවල් පිළිබඳව ලොකුවට හැඳින්වීමක් කරන්නේ නැහැ. මොකද මේ සඳහා ලොකු කාලයක් යන නිසා මම ප්‍රධාන වශයෙන් මේවා ගැන දල අදහසක් පැහැදිලි කරන්නම්. ඒ වගේම තව ප්ලාස්ටික් මැටීරියල් එකක් තමයි PVC polyvinyl chloride. තව මැටීරියල් එකක් තමයි PVDC. තව මැටීරියල් වර්ගයක් polystyrene PS. මේකෙත් වර්ග දෙකක් වෙන් කරන්න පුළුවන්. general purpose polystyrene, high impact polystyrene. ඒ වගේම තව මැටීරියල් එකක් තමයි polyamide. අපි මේක නයිලෝන් කියලා හඳුන්වනවා. ඒ වගේම තව වැදගත් මැටීරියල් එකක් තමයි EVOH කියන්නේ. ethylene vinyl alcohol. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ PVC ගත්තම මේවත් අපිට පැකේජින් මැටීරියල් එකක් විදිහට සාමාන්‍ය විදිහට භාවිතා කරන්න බෑ. ඒ නිසා මේකත් polypropylene වගේ improve කරලා අපිට ආහාර ඇසුරු සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. plasticide PVC, unplasticide PVC කියලා මේ විදිහට වර්ග දෙකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට ගත්තම ප්ලාස්ටික් මැටීරියල් වර්ග ගොඩක් තියෙනවා. මේ මැටීරියල් වල ලක්ෂණ එකිනෙකට වෙනස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කිව්වා මේ පොලිඑතිලින් වල හොඳ සීලින් ඇබිලිටි එකක් තියෙනවා කියලා. එතකොට මේ PVC ගත්තොත් මේ වගේ සීලින් ඇබිලිටි එක අඩුයි. ඒ වගේම තව දෙයක් තමයි මේ PVDC, මේ EVOH, polyamide මේ වගේ මේ පැකේජින් මැටීරියල් තුන ගත්තම මේ මැටීරියල් අපි භාවිතා කරනවා වැකියුම් පැකේජින්. වැකියුම් පැකේජින් මැටීරියල් එක හදන්න මේ PVDC එක භාවිතා කරනවා. එතකොට මේ polyamide නයිලෝන් කියන එකත් වැකියුම් පැකේජින් මැටීරියල් හදන්න අපි භාවිතා කරනවා. මේ වගේ හොඳ ඔක්සිජන් බැරියර් ප්‍රොපර්ටි එක, වෝටර් වේපර් බැරියර් ප්‍රොපර්ටි එක මේ ඔක්කොම තියෙනවා. ඒත් මේ වගේ සීලින් ඇබිලිටි එක අඩුයි. මේ වගේ සීලින් ඇබිලිටි එක අඩුයි. ඒ වගේම මේ EVOH ගත්තාම මේක ගොඩක් වැදගත්. මොකද මේකේ හොඳ බැරියර් ප්‍රොපර්ටිස් තියෙන මැටීරියල් එකක්. මේ මැටීරියල් එක අපි භාවිතා කරනවා රිටෝටබල් පෝච් හදන්න. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති ප්‍රී කුක් ප්‍රොඩක්ට් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති සුපර් මාකට් වල එහෙම ආහාර ද්‍රව්‍ය තියෙනවා. මේවා කලින් ප්‍රොසෙස් කරලා තියෙන්නේ. මේවා අපිට තියෙන රත් කරලා ආහාරයට ගන්න විතරයි. එතකොට මේ මැටීරියල් එක අපිට ලොකු උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන්. එතකොට මේ මැටීරියල් එක 1972 ජපානය විසින් තමයි හඳුන්වලා දෙන්නේ. මේ මැටීරියල් එකේ බැරියර් ප්‍රොපර්ටිස් ගත්තම මේ polyamide වලට වඩා 200 ගුණයක් විතර 200 ගුණයක් විතර බැරියර් ප්‍රොපර්ටිස් තියෙනවා. මේ PVDC වලට වඩා 15 ගුණයක විතර බැරියර් ප්‍රොපර්ටි එකක් තියෙනවා. එතකොට මේකේ 6 melting point එකක් තියෙනවා. ඒ වගේම 6 gas barrier property එකක්, water vapor barrier property එකක්. මේ හැමදේමත් එක්ක ගත්තම මේ මැටීරියල් එක භාවිතා කරලා අපි metal can එකකින් ලබා ගන්න barrier properties ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට මේ ජපානය වගේ රටවල් වල මේ වගේ රටවල් වල අපි වගේ හැම වෙලාවෙම කෑම හදලා මේ විදිහට ආහාරයට ගන්න නැහැ. එයාලා කරන්නේ සතියකට විතර හරියන්න එයාලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රොසෙස් කරලා මේවා කල් තියාගන්න එක. එතකොට මේ ජපානය විසින් මේ හඳුන්වලා දෙන මේ මැටීරියල් එක ගොඩක් වෙලාවට අපේ රටේ නම් වැඩිපුරම භාවිතා වෙන්නේ නැහැ. ඒත් ආරක්ෂකාංශවල පුහුණු වීම කටයුතු වලදී. ඒ කියන්නේ එයාලා ගොඩක් වෙලාවට මේ පුහුණු වීම කටයුතු වලට ගියාම මේ අයට වැඩි දින ගණනක් මේ කැලෑවල වගේ ගත කිරීමට සිදු වෙනවා. එතකොට මේ අයට සාමාන්‍යයෙන් අපි කෑම හදා ගන්නවා වගේ කෑම හදා ගැනීමේ හැකියාවක් නැහැ. මෙයාට මේ කෑම හදාගන්න එක පහසුවෙන් සිදු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ EVOH භාවිතා කරලා මේ මැටීරියල් එක භාවිතා කරලා මේ නිෂ්පාදනය කරන මේ රිටෝටබල් පෝච් එක අපිට පුළුවන් යම්කිසි ආහාර ද්‍රව්‍යයක් කුක් කරලා මේකක මේ මැටීරියල් එකක අපි පැකේජින් කරොත් මේක අපිට අවුරුදු ගාණක් වුණත් ස්පොයිලේජ් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේක ප්‍රී කුක් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ මැටීරියල් එකක් භාවිතා කරලා හදලා තියෙන කෑම වර්ගයක් අපිට නිකන් රත් කරලා ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. මේක ආහාරයට ගැනීමට රත් කිරීමත් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අපි නැවුම් විදිහට ආහාර ලබා ගන්න නිසා මේක රත් කරලා ආහාරයට ගන්න පුළුවන්. මේ විදිහට ගත්තම මෙන්න මේ මැටීරියල්ස් වල
හොඳ බැරියර් ප්‍රොපර්ටිස් තිබ්බට මේ වගේ සීලින් ඇබිලිටි එක නැහැ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ මැටීරියල් එකේ තියෙන ගුණාංග මේ මැටීරියල් එකේ නැහැ. මේ විදිහට තමයි මේ එක එක මැටීරියල්ස් වර්ග ගත්තම. දැන් මේ HDP ගත්තත් LDP ගත්තත් මේ දෙක අතරත් වෙනස්කම් තියෙනවා. ඒ වගේම තමයි මේ පොලිප්‍රොපිලින් වර්ගවලත් මේ අතරත් වෙනස්කම් තියෙනවා. මේ පොලිඑතිලීන් ට්‍රෙප්තලේට් ගත්තත් ඒ වගේ. මේ හැම එකක්ම අතර යම් යම් වෙනස්කම් තියෙනවා. මෙන්න මේ නිසා අපිට මේ එක මැටීරියල් එකක් භාවිතා කරලා මේ ආහාර ද්‍රව්‍ය වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙන්න බෑ. මේ නිසා අපි මේ මැටීරියල් දෙකක් එකතු කළා. දැන් අපි හිතමු මේ පොලිඑතිලීන් වල හොඳ සීලින් ඇබිලිටි එකක් තියෙනවා. අපි මේ මැටීරියල් එකටම EVOH වගේ මැටීරියල් එකක් එකතු කරොත් මේකේ දැන් හොඳ බැරියර් ප්‍රොපර්ටිස් තියෙනවා. water vapor barrier properties, air barrier properties මේ ඔක්කොම තියෙනවා. එතකොට මේක සීලින් ඇබිලිටි එක විතරයි නැත්තේ මේ පොලිඑතිලීන් මැටීරියල් එක එකතු කළාම මේකට සීලින් ඇබිලිටි එකක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ මැටීරියල් එකක් අපිට ආහාර ඇසුරුමක් සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මම මේ එක් මැටීරියල් ගැන වෙන වෙනම කතා කරන්න යන්නේ නැහැ. මොකද මම මේ මැටීරියල්ස් ගැන මේ වගේ තියෙන ගුණාංග ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් Tech Food YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒකෙදි මම මේ එක මැටීරියල්ස් ගැන වෙන වෙනම කතා කරලා තියෙනවා. මම අද ඔයාලට මේ දල අදහසක් දෙන්නේ කොහොමද අපි මැටීරියල් එකක් හරියට සිලෙක්ට් කරගන්නේ කියන එක. ඒ වගේම තව දෙයක් තමයි මම මේ කිව්වා මේ වගේ හොඳ සීලින් ඇබිලිටි තියෙනවා කියලා. ඒත් මේ මැටීරියල් වලත් මෙල්ටින් පොයින්ට් එක එකිනෙකට වෙනස්. ඔයාලට පෙන්නන්නම්. මේ low density polyethylene වල මෙල්ටින් පොයින්ට් එක සෙල්සියස් අංශක 105ත් 115ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම මේ liner low density polyethylene වල melting point එක 112ත් 124ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම මේ high density polyethylene වල melting point එක 120ත් 130ත් අතර අගයක් ගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ polyethylene වර්ග ගත්තත් මේ වගේත් melting point එකිනෙකට වෙනස්. එතකොට අපි හිතමු ඔයා සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මේ LDP වර්ගයේ පොලිතීන් වර්ගයක් කියලා අරගෙන ඇවිල්ලා මේක ආහාර ඇසුරුම් සඳහා භාවිතා කරනවා. එතකොට මේක හොඳට සීල් වෙනවා. තව මම කියන්න ඕනි ප්‍රධානම දෙයක් තමයි මම මේ කතා කරපු එක් ප්ලාස්ටික් මැටීරියල් වර්ග මේ අපිට සාමාන්‍යයෙන් බාහිර පෙනුමෙන් බලලා කියන්න බෑ මේක පොලිප්‍රොපලීන් මේක පොලිඑතිලීන් වර්ගයක් කියලා අපිට කියන්න බෑ. මේ මැටීරියල් ගත්තම ඔක්කොම එක සමාන විදිහට තමයි අපිට බාහිර පෙනුමෙන් පේන්නේ. ඒත් මේ වගේ කෙමිකල් ස්ට්‍රක්චර් එක එකිනෙකට වෙනස්. එතකොට සාමාන්‍ය වෙළඳ පොලේ තියෙනවා මේ low density polyethylene. අපි මේ වර්ගයේ එකක් අරගෙන ඇවිල්ලා අපේ ආහාර ඇසුරුම් සඳහා භාවිතා කරොත් මම කිව්වා මේකේ සාමාන්‍යයෙන් දුරට water vapor barrier property එක තියෙනවා. හැබැයි මේකේ oxygen barrier property එක නැහැ. එතකොට ඔයා මේ ආහාර ඇසුරුම් සඳහා මේක භාවිතා කළාම ටික කාලයක් යනකොට ඔයාගේ ආහාර ද්‍රව්‍ය පෙඟෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට පුස් හැදෙන්න පුළුවන්. හැබැයි මේක හොඳට මේකේ සීලින් ඇබිලිටි එක තියෙනවා. සීලින් ඇබිලිටි එක තියෙනවා. ඒත් මේ ප්‍රොපර්ටිස් නැති නිසා මේ ප්‍රොපර්ටි එකත් හරියට නැති නිසා මම කියපුවාර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ආහාර ඇසුරුම් සඳහා භාවිතා කරන මැටීරියල්ස් මේවා වෙනම අපි ලබා ගැනීම සිදු කරන්න ඕනේ. මම උදාහරණයක් පැහැදිලි කරන්නම්. අපි හිතමු මේක polyethylene terephthalate ප්ලාස්ටික් මැටීරියල් එකක් කියලා. අපි මේකටම තව මැටීරියල් එකක් එකතු කරනවා. මේක LDP. මේ PET වල polyethylene terephthalate වල තියෙනවා හොඳ gas barrier property එක තියෙනවා. ඒ වගේම
water vapor barrier property එකක් තියෙනවා. එතකොට මේ LDP වල මේකේ තියෙනවා sealing ability එක. මේකේ තියෙනවා sealing ability එක. එතකොට මේ මැටීරියල් දෙකම එකතු කරලා එක මැටීරියල් එකක් හදලා අපි ආහාර ඇසුරුමක් සඳහා භාවිතා කරොත් මේ ආහාර ඇසුරුමෙන් අපිට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දීමේ හැකියාව තියෙනවා. මේකට අපි කියනවා ලැමිනේෂන් කියලා. මේකට තමයි අපි කියන්නේ ලැමිනේෂන්ස් කියලා. ඒ වගේම තව දෙයක් තමයි අපි හිතුවොත් මේක අපිට මේ බැරියර් ප්‍රොපර්ටි එක අපිට මදි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කෝපි, ඒ වගේම බිස්කට් මේ වගේ ආහාර ද්‍රව්‍යයක් සඳහා අපි මේවට හොඳ බැරියර් ප්‍රොපර්ටි එකක් ඕනි. මොකද නැත්තම් මේ බිස්කට් වගේ දේවල් පෙඟෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මේක පොලිඑතලීන් වර්ගයක් කියලා. පොලිඑතලීන් වර්ගවල හොඳ සීලින් ඇබිලිටි එකක් තියෙනවා. ඒකට අපි මේ විදිහට මේක පොලිඑතලීන් ටෙරොප්තලේට් මැටීරියල් එකක්. මේ තියෙන්නේ ඇලුමිනියම් ලේ එකක්. මේ ඇලුමිනියම් කිව්වට මේක මේ පොලිඑතලීන් ටෙරොප්තලේට් මැටීරියල් එකට අපි ආලේප කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා මේකට මෙටලයිස් පොලිඑතලීන් ටෙරොප්තලේට් කියලා. ඒ කියන්නේ මේ පොලිඑතලීන් ටෙරොප්තලේට් කියන මැටීරියල් එකට මේක කෝට් කරලා තියෙන්නේ. එතකොට මේ ඇලුමිනියම් ලේ එකක් මේ මැදින් ආවොත් අපි දන්නවා මෙටල් කියන්නේ අපි දන්නවා මේ මෙටල් අපිට හොඳ බැරියර් ප්‍රොපර්ටි එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට can product. එතකොට මේ හරහා හොඳ ඔක්සිජන් බැරියර් ප්‍රොපර්ටි එකක්, water vapor barrier property එකක් මේ ආහාරය ප්‍රොටෙක්ෂන් කරගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් ඕනි නම් මේ ලේ එක නැතුව මෙටල් කියන එක නැතුව අපි හිතමු අපි මෙතෙන් භාවිතා කරා කියලා පොලිඑතලීන් තියෙනවා, පොලිඑතලීන් ටෙරොප්තලේට් තියෙනවා. අපි හිතමු මේකට අපි ඇලුමිනියම් ලේ එකක් භාවිතා කරා කියලා. ඒක මෙටලයිස් නෙවෙයි, ඒක ඇලුමිනියම් ලේ එකක්. එතකොට මේකේ ලේයර්ස් 3ක් තියෙනවා. මේවට අපි කියනවා ට්‍රිපල් ලැමිනේෂන් කියලා. ඒ කියන්නේ මේකේ ලේයර්ස් 3ක් තියෙනවා. මේ විදිහට අපිට එක එක විදිහේ මැටීරියල්ස් භාවිතා කරලා හොඳ ප්‍රොටෙක්ෂන් එකක් හදලා මේ ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට මේ බීම වර්ග එහෙම ඇසුරුම් කරන්න භාවිතා කරන පැක් තියෙනවා. මේ වගේ තියෙන්නේ මෙහෙම පොලිඑතලීන් ලේ එකක් තියෙනවා. ඊට පස්සේ ඇලුමිනියම් ලේ එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ස්ට්‍රෙන්ත් එක තියාගන්න තියෙනවා පේපර් ලේ එකක් තියෙනවා මෙතනින්. ඊට පස්සේ තවත් මේක ඇතුලෙන් පොලිඑතලීන් ලේ එකක් තියෙනවා. මෙන්න මේ වගේ කම්බිනේෂන් එකකින් තමයි මේ ආහාර ද්‍රව්‍යයට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙන්නේ. මේ වගේ මැටීරියල් කම්බිනේෂන් එකකින්. මෙන්න මේ විදිහට ගත්තම ආහාර ඇසුරුම් නිෂ්පාදනය කිරීමේදී ආහාර ද්‍රව්‍යයේ ස්වභාවය අනුව අපි කොච්චර කාලයක් මේක තියාගන්නවද කියන කාරණේ අනුව අපි මැටීරියල් එකක් ඩිසයින් කරනකොට මේ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ එක් එක් මැටීරියල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොටෙක්ෂන් එක ලැබෙන්න ඒකට බලපාන තව සාධකයක් තමයි මේ මැටීරියල්ස් වල ඝනකම, මේ ගේජ් එක. අපි හිතමු පොලිඑතලීන් ටෙරොප්තලේට් ලේ එකයි
පොලිඑතලීන් ලේයරකුයි භාවිතා කරනවා කියලා. මෙන්න මේ මැටීරියල් වල ඝනකම මේකේ තියෙන ඝනකම මේක හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙනවද කියන කාරණය තීරණය වෙන්න බලපානවා. මේ පැකේජින් මැටීරියල් වල අපි දන්නවා මේ පැකේජින් මැටීරියල් ගත්තාම මේවා ගොඩක් ඝනකම අඩුයි. එතකොට මේක මනින්න අපි භාවිතා කරනවා ගේජ් මීටර්. අපි සාමාන්‍යයෙන් A level වලදී වගේ ඉගෙන ගන්නවා මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියලා උපකරණයක්. මේකෙන් අපි බලනවා මේ වගේ තියෙන ඝනකම. එතකොට මේ වගේ වෙනම කැල්කියුලේෂන්ස් තියෙනවා. දැන් ඒකේ ඇප්ලිකේෂන් එකක් තමයි මේ පැකේජින් මැටීරියල්ස් වල ඝනකම මනින එක. මේ වගේ ඉන්ඩස්ට්‍රි එකේ මේ සඳහා ඉලෙක්ට්‍රොනික ගේජ් මීටර්ස් තියෙනවා. දැන් භාවිත වෙනවා ඉලෙක්ට්‍රොනික ගේජ් මීටර්ස්. එතකොට අපිට කැල්කියුලේෂන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් සාමාන්‍යයෙන් මැටීරියල් එකක් තියලා කෙලින්ම මේකේ පාඨාංක ලබා ගන්න. ඒ වගේම මේ පැකේජින් එකේ දිග පළල මේකත් මේකේ ස්ට්‍රෙන්ත් එකට මේ පැකේජ් එකේ ස්ට්‍රෙන්ත් එකට ප්‍රොටෙක්ෂන් එකට මේ හැම දෙයකම බලපානවා. මේ පැකේජින් මැටීරියල් ටෙස්ට් කරන්න වෙනම ටෙස්ටින් වර්ග තියෙනවා. ටෙස්ටින් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මේ ටෙස්ටින් වර්ග ගැන මේ අවස්ථාවේදී කතා කරන්න මම වෙනම වීඩියෝ එකකින් ඒක කතා කරන්න. මේ ටෙස්ටින් වලදී අපිට බලන්න පුළුවන් මේකේ ස්ට්‍රෙන්ත් එක හොඳට තියනවාද. එතකොට අපි හිතමු මේක ග්‍රෑම් 250ක පැක් එකක් කියලා. මේ ග්‍රෑම් 250 පැක් එකට මේකේ ගේජ් එක මේකේ ඝනකම කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනිද? මෙන්න මේ වගේ දේවල් අපිට ඒ ටෙස්ටින් වලදී කැල්කියුලේට් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට දැන් මේ ප්ලාස්ටික් පැකේජින් මැටීරියල් ගැන යම්කිසි අවබෝධයක් ඇති කියලා. එතකොට ඔයාගේ ආහාර ද්‍රව්‍යයට ගැළපෙන විදිහේ පැකේජින් මැටීරියල් එකක් සිලෙක්ට් කරගන්නකොට අපි හිතමු ඔයා දැනටම වෙළඳපොලේ තියෙන ආහාර ද්‍රව්‍යයක්. උදාහරණයක් විදිහට අපි හිතමු chili powder. ඒ කියන්නේ මිරිස් කුඩු වගේ පැක් කරන්න පැකේජින් මැටීරියල් එකක් ඕනි කියලා. එතකොට මේ පැකේජින් මැටීරියල් මැනුෆැක්චරර්ස් ලා ඉන්නවා. ඒ කියන්නේ මේ පැකේජින් මැටීරියල්ස් නිෂ්පාදනය කරන අය ඉන්නවා. මේ අයට කිව්වොත් ඔයාගේ ආහාරයේ ස්වභාවය මෙන්න මේකයි කියලා මේකට ගැළපෙන විදිහේ පැකේජින් මැටීරියල් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ප්‍රොඩක්ට් එක නිව් ප්‍රොඩක්ට් එකක් නම් මේකට මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් රික්වයර්මන්ට් එක අනුව ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ මැටීරියල් වල ස්වභාවය අනුව ප්‍රොඩක්ට් එකේ ස්වභාවය අනුව අපි තීරණය කරන්න ඕනි මේකට පැකේජින් එකක් වෙනම ඩිසයින් කරන්න ඕනි. ඒ වගේ පැකේජින් එකක් අලුතෙන්ම ඩිසයින් කරනවා නම් අපි අර කියපු හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනි. අර දැනට වෙළඳපොලේ තියෙන ආහාර ද්‍රව්‍යයක් ඔයා නිෂ්පාදනය කරනවා නම් ඔයාලට පුළුවන් ඒවට ගැළපෙන විදිහේ ආහාර ඇසුරුම් ලබා ගන්න. මම ඉදිරියේදී ඔයාලට මේ පැකේජින් මැටීරියල් පහසුවෙන් ලබා ගැනීමට පුළුවන් වෙන්න මේ පැකේජින් මැටීරියල් නිෂ්පාදනය කරන ආයතන කීපයක් ඉදිරියේදී මම හඳුන්වා දෙන්නම්. ඒ වගේම තව දෙයක් තමයි අපේ ආහාර ද්‍රව්‍ය ස්වභාවය අනුව මම කිව්වා පැකේජින් මැටීරියල් එක සිලෙක්ට් කරගන්න ඕන කියලා. ඇත්තටම මේ පැකේජින් මැටීරියල් සිලෙක්ට් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ තව දෙයක් තමයි මේ ආහාර ඇසුරුම් සඳහා යන කොස්ට් එක. ඒ කියන්නේ මේ සඳහා යන වියදම. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සමහර ආහාර ද්‍රව්‍ය සඳහා හොඳ මැටීරියල්ස් භාවිතා කරලා තියෙනවා. ඇත්තට මේ මැටීරියල්ස් හොඳයි. හැබැයි මේකට ලොකු කොස්ට් එකක් යනවා. ඒ කොස්ට් එක මේ ආහාර ද්‍රව්‍යයත් එක්ක ප්‍රොඩක්ට් එකේ කොස්ට් එකත් එක්ක එකතු වුනහම මේ එන්ඩ් ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක ගොඩක් වැඩි. එතකොට පාරිභෝගිකයාට මිලදී ගන්න බැරි තත්වයකට වැඩි ගණනකට මේක මිලදී ගන්න සිදු වෙනවා. ඒ නිසා ඔයා මැටීරියල් එකක් සිලෙක්ට් කරගන්නකොට බලන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකත් ප්‍රොටෙක්ට් වෙන විදිහට ක්වොලිටි එක හැමදේම ආරක්ෂා වෙන විදිහට ඒ වගේම කොස්ට් එකත් අඩු වෙන විදිහේ මැටීරියල් එකක් සිලෙක්ට් කරගන්න. එහෙම වුණොත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මේ ඔයාගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැති වුණොත් මේ මැටීරියල්ස් වල කොස්ට් එක ඒ ප්‍රොඩක්ට් එකට එකතු වුනහම
සමහර විට ඒක ඔයාගේ මාකටිං ෆන්ක්ෂන් එකට බලපාන්න ඉඩ තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ප්ලාස්ටික් මැටීරියල් ගැන කතා කරනකොට මේ වගේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ වගේ පරිසරයට සිදුවන බලපෑම. ඒ ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපේ ලංකාවේ සිස්ටම් එකක් නැහැ. මේ විදිහට තියෙන එක එක මම ඔයාලට පැහැදිලි කරා මොනවද මේ තියෙන ප්ලාස්ටික් මැටීරියල් වර්ග කියලා. සිස්ටම් එකක් නැහැ. මේ වගේ තියෙන ප්ලාස්ටික් මැටීරියල් කොහොමද අපි රීසයිකල් කරන්නේ? ඒ කියන්නේ ඇත්තටම මේකට සිස්ටම් එකක් නැහැ. හරියටම සිස්ටම් එකක් නැහැ. මොකද මේ මැටීරියල්ස් වල තියෙනවා ඔයාලා දැකලා ඇති මේ වගේ මෙහෙම නම්බර්ස් තියෙනවා. මේ විදිහට නම්බර්ස් තියෙනවා 1 2 ඔහොම නම්බර්ස් තියෙනවා. මේ තියෙන්නේ මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ මේවා රීසයිකල් කරන්න පහසු වෙන්න මේ මැටීරියල් එක අයිඩෙන්ටිෆයි කරගන්න තමයි මේක මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ මැටීරියල්ස් ගැන හරි දැනුමක් නැති නිසා වෙන්න ඕනේ ගොඩක් වෙලාවට අපි හැම මැටීරියල් එකටම කියන්නේ පොලිතීන්. එහෙම නෙමෙයි. මේ එකිනෙකට මැටීරියල්ස් වෙනස්. ඔයාලට ඒක දැන් පැහැදිලි වෙන්නේ නැද්ද? මම පැහැදිලි කරා. මම ඉදිරියේදී මේ පිළිබඳව වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මේවා අපිට නැවත රීසයිකල් කරන්න පුළුවන් වුණොත් මේ ප්ලාස්ටික් වලින් පරිසරයට සිදුවන බලපෑම අපිට අඩු කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් පරිසරයට සිදුවන බලපෑම නිසා සමහර විට කාලයත් සමග මේ ප්ලාස්ටික් මැටීරියල් භාවිතා කිරීම සීමිත වෙන්න පුළුවන්. මේකට උදාහරණයක් පැහැදිලි කරොත් ඔයාලට මතක ඇති මේට කාලයකට කලින් ලන්ච් බොක්ස් එකක් තිබ්බා සුදු පැහැති ප්ලාස්ටික් මැටීරියල් වලින් නිෂ්පාදනය කරන. මේක නිෂ්පාදනය කරලා තිබුණේ පොලිස්ටයිරීන් වලින්. PS මම කලින් සඳහන් කරා මේක ගැන. මේක පරිසරයට මුදා හැරපුවාම මේකෙන් පරිසරයට සිදුවන බලපෑම නිසා ශ්‍රී ලංකාව තුල මේ මැටීරියල් එකෙන් මේ ලන්ච් බොක්ස් නිෂ්පාදනය කිරීම රෙගියුලේෂන් එකක් මගින් තහනම් කරා. මේ පරිසරයට සිදුවන බලපෑම නිසා. ඒ වගේම තමයි අපිට තියෙන අනිත් මැටීරියල්ස් වර්ග ගත්තත් මේ වගේ පරිසරයට දිගින් දිගටම අහිතකර බලපෑමක් ආවොත් මේ මැටීරියල්ස් ලිමිට් කරනවා. එහෙම නැත්නම් භාවිතය තහනම් කරනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ අවුරුද්දේ ආහාරමය නොවන අනිකුත් නිෂ්පාදනයන් වලට භාවිතා කරන ශෂේ පැකට් තහනම් කිරීමේ රෙගුලේෂන් එකක් ගේන්න ආවා. ඒක තාම මේ වෙනකොට නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවට හේතුව තමයි මේ මැටීරියල්ස් වල තියෙන බලපෑම. ඒ නිසා අපි පාරිභෝගිකයන් විදිහට අපි මේ වගේ යම්කිසි මැටීරියල් ප්ලාස්ටික් මැටීරියල් එකකින් ඇසුරුම් කරපු නිෂ්පාදනයක් පරිභෝජනය කළොත් ආහාර හෝ ආහාර නොවන මේක පරිසරයට බැහැර කරන්නේ නැතුව නැවත රීසයිකල් කරන්න පුළුවන් විදිහට බැහැර කිරීම සිදු කරන්න ඕනේ. මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි පාරිභෝගිකයා මේ සිස්ටම් එක හරියට අයිඩෙන්ටිෆයි කරගෙන රීසයිකල් කරන්න පුළුවන් විදිහට මේවා බැහැර කරා කියලා. ඒත් හරි විදිහට රීසයිකල් කරන්න පුළුවන් සිස්ටම් එකක් ගවර්න්මන්ට් එකෙන් හෝ වෙනත් ආයතනයකින් තාම හදලා නැහැ. ඒක තමයි මේ ප්ලාස්ටික් මැටීරියල්ස් පරිසරයට ප්‍රධාන වශයෙන් ගැටලුවක් වෙන්න බලපාලා තියෙන්නේ. මම ඒක සඳහන් කළේ මේ ප්ලාස්ටික් මැටීරියල් අපි නිෂ්පාදනයන් සඳහා භාවිතා කරනවා වගේම මේවා හරි විදිහට භාවිතා කිරීම සිදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අනාගතයේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේ විදිහට ආහාර තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව දැනගන්න subscribe කරන්න අපේ channel එක. මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.